ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා A to Z වලට. A to Z කියන්නේ ඉඩියම් එකක්. වාක් යෙදුමක්. තේරුම මුල සිට අග දක්වා සියලු දේ ඇතුළත්. ඉංග්‍රීසි මුල සිට අග දක්වා සියලු දේ ඇතුළත් ඉගෙන ගැනීමේදී ඉංග්‍රීසි හැදිලා තියෙන්නේ කොහොමද කියලා බැලිය යුතුයි. ඉංග්‍රීසි මුලින්ම හැදිලා තියෙන්නේ parts of speech නැත්නම් word classes කියන කොටස් 8කින්. ඉංග්‍රීසියේ හමුවන වචන වලින් බොහොමයක් මේ කොටස් යටතට ඇතුළත් වෙනවා. ඉතින් මේ කොටස් 8 අවබෝධයෙන් හැදෑරීමෙන් ඉංග්‍රීසි ගැන මුළුමනින්ම අවබෝධ කරගන්න පුළුවන්. ඉතා පහසුවෙන් කතා කරන්න පුළුවන්. මේ ඉතා ආසාවෙන් කැපවීමෙන් කළ යුතු දෙයක්. මක් නිසාද ඉංග්‍රීසි වල අලංකාරය දැකිය හැක්කේ ඒ අවබෝධයෙන් කළොත් පමණයි. ඉංග්‍රීසි වල වැදගත්කම ගැන කතා කරනවා නම් මුළු ලෝකයේම ගනුදෙනු කරන්නේ ලියකියවිලි කටයුතු කරන්නේ ඉංග්‍රීසි හරහා. ඊමේල් ලියන්නේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් නෙමෙයි. අපි දැන් මේ කොටස් 8 ගැන කතා කරමු. තවද මාත් එක්ක දිගටම සිටිය යුතුයි. හරියට විනෝද ගමනක් යනවා වගේ. ගමනේ අවසානයේ දක්වා සිටියොත් පමණයි එහි රසය විඳින්න පුළුවන්. මගදී බැහැලා ගියොත් එහි රසයක් නැහැ. එසේම විනෝද ගමනක් වේගයෙන් යන්නත් බෑ. එයට අදාළ වේගයෙන්ම යා යුතුයි. Parts of speech word classes කතාවේ කොටස් වචන පන්ති noun නාමපද verb ක්‍රියාපද adjective නාම විශේෂණ adverb ක්‍රියා විශේෂණ preposition නිපාත conjunction සම්බන්ධක interjection exclamation අර්ථාදී පද pronoun සර්වනාම. ඔබට දැන් parts of speech නැත්නම් word classes 8 ඉතා පැහැදිලි. articles proper nouns වැනි කොටස් කිහිපයක් හැරුණකොට ඉංග්‍රීසි ඇති සියලුම වචන මෙම කොටස් 8 යටතට වැටෙනවා. ඒ ඉතා වැදගත් කාරණයක්. මක් නිසාද මුළු ඉංග්‍රීසියම හැදිලා තියෙන්නේ මෙම කොටස් 8ට අයිති වචන වලින්. එසේනම් ඔබ කළ යුත්තේ වචන මෙම කොටස් 8ට අනුව වර්ග කර ඒවා ඉංග්‍රීසියේ හැසිරෙන භාවිතාවන ආකාරය හැදෑරීමයි. එවිටයි ඔබ ඉංග්‍රීසි අවබෝධයෙන් පහසුවෙන් ආසාවෙන් ඉගෙන ගන්නේ. වැදගත්ම කාරණය නම් යමක් අවබෝධයෙන් කිරීමයි. අපි දැන් මේ කොටස් එකින් එක කතා කරමු. Nouns නාමපද Nouns are words for persons, animals, things and places. නාමපදයේ අනු වචනයි පුද්ගලයන්, සතුන්, ද්‍රව්‍ය සහ ස්ථාන සඳහා. persons පුද්ගලයෝ man මිනිසා teacher ගුරුවරයා. මෙසේ පුද්ගලයන් සඳහා භාවිතා කරන වචන නාමපදයි. animals සත්තු cat පූසා bat වවුලා. සතුන් සඳහා භාවිතා කරන වචන නාමපදයි. things ද්‍රව්‍ය chair පුටුව pen පෑන. ද්‍රව්‍ය සඳහා භාවිතා කරන වචන නාමපදයි. එසේම places ස්ථාන school පාසල office කාර්යාලය. මෙවැනි ස්ථාන සඳහා භාවිතා කරන වචනත් නාමපදයි. abstract nouns භාවනාම අතට අසු නොවන ස්පර්ශ කළ නොහැකි දේවලුත් නාමපදයි. love ආදරය badness නරක feelings හැඟීම් affection දයාව madness පිස්සුව concepts සංකල්ප thoughts සිතුවිලි attraction ආකර්ෂණය tiredness මහන්සිය වෙහෙස goodness හොඳ යහපත happiness සතුට ප්‍රීතිය සහ experience අත්දැකීම. ඔබට පේනවා මේ නාමපද අතට අසු නොවන එනම් ස්පර්ශ කළ නොහැකි නොපෙනෙන නාමපද. compound nouns මිශ්‍ර නාම two or more words that join together to make a single noun like keyboard bus lane. දෙකක් හෝ ගොඩක් වචන එකට එකතු වෙනවා හදන්න තනි නාමපදයක් keyboard වගේ. keyboard සමග එකතු වී keyboard යන මිශ්‍ර නාමය හදනවා. එසේම bus
lane සමග එකතු වෙලා bus lane යන මිශ්‍ර නාමය හදනවා. The meaning of the new word may be different from its parts individually. අලුත් වචනේ තේරුම වෙනස් වෙන්න පුළුවන් එහි තනි කොටස් වලින්. උදාහරණ වශයෙන් hot උණුසුම්, dog බල්ලා එකතු වී hot dog යන මිශ්‍ර නාමය හදනවා. නමුත් ඔබ හොඳින් දන්නවා මෙහි තේරුම. ඒ sausage බන් එකක්, sausage බනිස් ගෙඩියක් යන වගේ. Formation of compound nouns. මිශ්‍ර නාම සෑදීම. adjective සමග එකතු වී මිශ්‍ර නාම හදනවා. රස්ටි එකතු වෙනවා brown සමග. හදනවා මිශ්‍ර නාමය මලකඩමය දුබුරු පාට රස්ටි brown. එසේම greenish blue කොළ නිල් පාට. adjective noun සමග තුල හදනවා black. adjective board noun blackboard. full moon wet shoot. කිමිදෙනකොට පිහිනනකොට අඳින රබර් ඇඳුම. adjective verb එකතු වෙලා හදනවා dry cleaning. රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා වෘත්තිමය විදියට ඇඳුම් සේදීම. මහජනයා ඇමතීම public speaking. noun එකතු වෙලා හදනවා tooth paste, bus driver, wall paper බිත්ති කඩදාසි. breadwinner පවුලේ බර කරටගත් කෙනා, පවුල පෝෂණය කරන කෙනා. noun preposition එකතු වෙලා හදනවා break in. යම් තැනකට ගොඩනැගිල්ලකට බලෙන් සාමාන්‍යයෙන් නීති විරෝධී ලෙස ඇතුළුවීම break in. දේශපාලඥයෝ පෝසත් මිනිස්සු පස්සෙන් වාසි ලබා ගන්න යන කෙනා hanger on. අසලින් යන කෙනා passer by. තරඟයක දෙවනි ස්ථානය ගන්න කෙනා runner up. noun verb එකතු වෙලා හදනවා haircut කොණ්ඩෙ කැපීම. snowfall හිමපතනය නැත්නම් හිම වැටීම. ධාවන තරගයක ප්‍රථම ස්ථානය දෙවනි ස්ථානය වගේ ස්ථාන තෝරා ගැනීම අපහසු වන විට එම ෆිනිෂ් කරන අවස්ථාව හසු කරගත් ඡායාරූපය බලා ප්‍රථම දෙවන ස්ථාන තේරීම ෆොටෝ ෆිනිෂ්. waterfall දියඇල්ල. preposition noun එකතු වෙලා හදනවා underworld. under preposition world noun පාතාලය. backbone කොඳුනාරටිය. ඔබට කොන්දක් නෑ කියන්නේ you have no backbone. afterlife මරණින් පසු ජීවිතය. the hereafter කියලත් කියනවා. overweight නිරෝගී නොවන විදියට බර වැඩි වුණාම overweight. බර වැඩි පුද්ගලයෝ overweight persons. preposition verb එකතු වෙලා හදනවා output නිෂ්පාදනය production එක. overload වැඩියෙන් බර පටවනකොට ලොරියකට වාහනයකට overload. ගඟක් වැවක් පිටාර ගන්නකොට overflow. කෙනෙක්ව තනතුරෙන් බලයෙන් පහ කරනවට කියනවා overthrow the president. ප්‍රසිඩන්ට්ව බලයෙන් පහ කරනවා. verb noun එකතු වෙලා හදනවා swimming pool, breakwater. කළුගල් හෝ මොනවා හරි යොදා බැම්මක් හදලා වතුර වේගය අඩු කරනවා. දිය කඩනය කියලා කියනවා breakwater. washing machine සෝදන යන්ත්‍රය. concrete nouns සහ abstract nouns සංසන්දනාත්මක ලෙස ගත් විට nouns that you can see, touch or taste. ඔබට දකින්න ස්පර්ශ කරන්න රස බලන්න පුළුවන් නාම පද. concrete nouns. or අබල tree ගස, disk තැටිය, book පොත, raft පරාලය, grass තනකොළ, hammer මෙටිය. ඔබට පේනවා මේ නාම පද ස්පර්ශ කරන්න පුළුවන් ඒවා. නමුත් on the right side දකුණු පැත්තේ nouns that you can see or touch. ඔබට දකින්න හෝ ස්පර්ශ කරන්න බැරි නාම පද. love ආදරය, thirst තිබහ, hunger බඩගින්න, thought සිතුවිල්ල, concept සංකල්පය, greatness උදාර බව විශිෂ්ට බව, happiness සතුට. ඔබට පේනවා මේ නාම පද ස්පර්ශ කරන්න බැහැ, දකින්න බැහැ. cannot be touched or seen. collective nouns සමූහ නාම a group of individuals තනි ඒවායේ කණ්ඩායමක්. family, team, herd, flock, pack, group, bunch, crew, assembly, crowd, jury, government, audience, orchestra. මේ සියල්ල group එකක් ලෙස පෙනී සිටිනවා.
A school of fish. මෙතන school කියන්නේ රංචුවට. මාළු රංචුවක්. A pack of wolves. වෘකයෝ ටිකක්. රංචුවක්. A flock of seagulls. මුහුදු ලිහිණි රංචුවක්. A gaggle of geese. පාත්තයෝ රංචුවක්. An army of ants. කුඹි හමුදාවක්. A ballet of swans. හංසයෝ රංචුවක්. A band of gorillas. ගෝරිල්ලෝ රංචුවක්. A brood of chicken. කුකුලෝ රංචුවක්. chicken කියන්නේ කුකුලන්ට. A pile of books. පොත් ගොඩක්. A colony of termites. වේයෝ කොලනියක්. A caravan of camels. ඔටුව තවලමක්. ඒ කියන්නේ කණ්ඩායමක්. A brood of pheasants. වලි කුකුලන්ට සමාන පක්ෂි වර්ගයක්. A congregation of reporters. වාර්තාකරුවන් කණ්ඩායමක්. A troop of monkeys. වඳුරු රංචුවක්. A swarm of bees. මීමැස්සු රංචුවක්. A set of tools. ආයුධ සමූහයක්. සෙට් එකක්. A litter of puppies. බලු පැටව් රංචුවක්. A bale of turtles. කැස්බෑව රංචුවක්. A band of coyotes. coyotes කියන්නේ වෘකයන්ට වඩා පොඩි වෘකයන්ට කිට්ටු සත්තු ජාතියක් උතුරු ඇමරිකාවේ ඉන්න. A fleet of ships. නැව් පේලියක්. සමූහයක්. A bale of hay. පිදුරු ගොඩක්. A pride of lions. සිංහයෝ රංචුවක්. එතකොට රංචු කියලා කියන්න අපි භාවිතා කරන්නේ මේ වචන. අපි කැමති විදියට කියන්නේ නැහැ. School of fish හැර වෙන දේවල් කියන්නේ නැහැ. A troop of monkeys හැර වෙන වචන යොදන්නේ නැහැ. එයයි භාවිතය. ඉංග්‍රීසියේ භාවිතය කියන දේ ඉතා වැදගත්. ඩික්ෂනරියේ usage භාවිතය කියලා බොහෝ වචන ළඟ කොටසක් තියෙනවා. ඒ අනිවාර්යයෙන් කියවිය යුතුයි. Proper nouns සංඥා නාම. Names of persons පුද්ගලයන්ගේ නම්. නිමල්, නයෝමි, ජෝර්ජ්, ඇලිසියා කීස්, මේරි ජේ බ්ලයිජ්. Names of villages towns cities. ගම් නගර වල නම්. කූරගල, ගෝල්, ඇම්ස්ටර්ඩෑම්, ඔහියෝ, වොෂින්ටන් DC, බ්‍රිස්ටල්. Names of countries රටවල් වල නම්. සිලෝන්, USA, Japan, Spain, Australia, the Maldives. Verbs ක්‍රියාපද. Verbs are actions. ක්‍රියාපද යනු කරන දේවල්. Actions. Eat කනවා. Come එනවා. Do කරනවා. See දකිනවා බලනවා. Know දන්නවා. Have තියෙනවා ඉන්නවා ගන්නවා. ගන්නවා කියන තේරුම have lunch දවල් කෑම ගන්නවා. Purify පිරිසුදු කරනවා. Mummify මලමිනි තෙල් ආදී යොදා රෙදි වලින් ඔතලා කල් තබා ගන්නවා. Discriminate වෙනස්කම් කරනවා. Auxiliary verbs උපකාරක ක්‍රියාපද. Be, do, have and all the modals. Be, do, have සහ සියලුම modals මේවට අයිති වෙනවා. We use these to show tense. අපි භාවිතා කරනවා මේවා පෙන්වන්න කාලය, present tense, past tense etc. වර්තමාන අතීත යනාදී. පුරුෂ first person උත්තම පුරුෂ, second person මධ්‍යම පුරුෂ, third person ප්‍රථම පුරුෂ. මේ සිංහලයේදී වෙනස් වෙනවා. ඔබට පේනවා ඇති third කිව්වත් සිංහලෙන් ප්‍රථම හැටියට කියවෙන්නේ. mood ආකාරය. වාක්‍යවල ආකාර තියෙනවා. ඒවා උපකාරක ක්‍රියාවලින් පෙන්වනවා. indicative මෙම වාක්‍ය වලින් කියවෙන්නේ කරුණු facts. factual statements කියලා කියනවා. ඉර රස්නෙයි අඟහරු රතුයි. imperative මෙම වාක්‍ය වලින් අන හෝ විධාන දෙනවා. හොඳ මිනිහෙක් වෙන්න. දවල් කෑම ගන්න. interrogative මෙම වාක්‍ය ප්‍රශ්න නියෝජනය කරනවා. ඒක හොඳද? ඇය ගියාද? නෙගටිව් නෑ කියවෙන වාක්‍ය. මම හිතන්නේ නෑ. affirmative ඔව් කියන වාක්‍ය. ඔව් අපි කළා. subjunctive බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනා කියවෙන වාක්‍ය. මම බලාපොරොත්තු වෙනවා කාර්යයක් ගන්න. මෙම කරුණු තවදුරටත් සාකච්ඡා කරනවා නම් කාලය කියවෙනවා be, do සහ have වලින්.
be වල am is වලින් වර්තමාන, was වලින් අතීත සහ shall be will be වලින් අනාගතය කියවෙනවා. do සහ does වලින් වර්තමාන, did වලින් අතීත සහ shall do will do වලින් අනාගතය කියවෙනවා පෙන්වනවා. have has වර්තමාන, had අතීත සහ shall have will have වලින් අනාගතය පෙන්වනවා. එසේම මේ ක්‍රියාවලින් පුරුෂ කියවෙනවා. I, we, මම, අපි කතා කරන කෙනා උත්තම පුරුෂ. you, ඔයා, ඕගොල්ලා ආමන්ත්‍රණයට ලක්වන කෙනා the one who is being spoken to මධ්‍යම පුරුෂ. he, she, it, they ඔහු, ඇය, ඒක, ඌ, ඒගොල්ලා, උන්, ඒවා අපි විස්තර කරන අය the one who's been spoken about ප්‍රථම පුරුෂයි. මම කලින් විස්තර කරපු විදියට ඔබ ඊළඟට දකින mood නැත්නම් ස්වභාවය ඉංග්‍රීසියේ වාක්‍ය පවතින ආකාරය. මෙහි ඔබට උදාහරණත් දකින්න පුළුවන්. indicative කාරණා factual statements the sun is bright ඉර දීප්තිමත් the world is round ලෝකය round. imperative අන විධාන be here මෙතන ඉන්න do it කරන්න ඒක. interrogative ප්‍රශ්න is it with you ඒක ඔයාගාවද does she know it එය දන්නවද ඒක. negative නෑ කියවෙන වාක්‍ය no I don't know නෑ මම දන්නේ නැහැ. affirmative ඔව් කියවෙන වාක්‍ය yes we did the same ඔව් අපි ඒකම කළා. subjunctive බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනා වාක්‍ය I hope to go abroad මම බලාපොරොත්තු වෙනවා පිටරට යන්න. දැන් මේ දීර්ඝ විස්තර කිරීම ගැඹුරු සමහර විට ව්‍යාකූල කාරණා දැක ඔබ බිය විය යුතු නැහැ. නිසාද මේ සියල්ල නැවත නැවත හමුවන දේවල් සහ නැවතම දීර්ඝව සරලව උගන්වන දේවල්. modal verbs මේ ස්ලයිඩ් එකෙත් කතා කරන්නේ modal verbs ගැන. අයින්ස්ටයින් කියනවා නිදහසේ සතුටින් ඉගෙන ගැනීමයි කළ යුතු. අධ්‍යාපනයේදී බිය කියන වචනය තිබිය යුතු නැහැ. හරි අපි බලමු. modal verbs ආකාරය පිළිබඳ ක්‍රියා. use with other verbs to change their meaning by expressing ideas such as possibility, permission or intention. look modal verbs change the meaning. භාවිතා කරනවා අනිත් ක්‍රියාපද සමග වෙනස් කරන්න ඒවායේ තේරුම ප්‍රකාශ කරමින් අදහස් හැකියාව අවසර හෝ අරමුණ වැනි. බලන්න modal verbs වෙනස් කරනවා තේරුම. I swim මම පීනනවා. I can swim මට පීනන්න පුළුවන්. ඔබට පේනවා can කියන modal ක්‍රියාව පීනනවා කියන තේරුම පීනන්න පුළුවන් කියලා වෙනස් කරනවා. you go ඔබ යනවා. you must go ඔබ යා යුතුයි. යනවා කියන ක්‍රියාව යා යුතුයි බවට වෙනස් කරනවා must කියන modal ක්‍රියාව මගින්. it's going to rain you'd better be inside. had better යන modal verb එක ඔයා හොඳයි මෙහෙම කළොත් කියන අදහස් දෙනවා. එතනදී වහින්නයි යන්නේ. ඔයා ඇතුළට වෙලා හිටියොත් හොඳයි. more modal verbs තවත් ආකාරය පිළිබඳ ක්‍රියා. can අතීත කාලය could. may අතීත කාලය might. මෙතනදී may සහ might යන ක්‍රියා වර්තමාන අතීත කිව්වට ඒවා එහෙම වෙනසක් නැහැ. might වල අතීත තේරුමක් නැහැ. වෙනස වන්නේ මේ කිව්වහම විශ්වාසභාවය අඩුයි. might කිව්වම විශ්වාසභාවය තවත් අඩුයි. මේ කිව්වම sure නැහැ. might කිව්වම තවත් sure නැහැ. එයයි මේ සහ might අතර තියෙන එකම වෙනස. කාල වෙනසක් නැහැ. shall අතීත කාලය should. මෙහිදී should shall වල අතීත කාලය වුණත් වැදගත් වන්නේ තේරුමයි. shall වල තේරුමක් නැහැ. අනාගතය පෙන්වන ක්‍රියාවක්. should ඕන කියන තේරුම දෙනවා. ඔයා යන්න ඕන දැන්. you should go now. will
would යන දෙකටම තේරුම් නැහැ. would will වල අතීතය. නමුත් would යෙදූ විට වාක්‍ය අසම්භාව්‍ය conditional ස්වර නැති භාවයක් පෙන්වනවා. මම නැවතත් කියන්නේ මේවා නැවත දීර්ඝව සරලව විස්තර කරන ක්‍රියාපද. ඒ නිසා බිය විය යුතු නැහැ. ought to ඕනේ. මේ should වලට වඩා ටිකක් අවධාරණය වැඩි. සැර වැඩි. must තමයි සැරම. අවධාරණය වැඩිම. යුතුයි. යුතුයි කිව්වම ඒ අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඔබ මාර්ග නීති පිළිපැදිය යුතුයි. මෙම වාක්‍ය ලිවිය යුත්තේ must භාවිතා කර. need අවශ්‍යයි. used to මෙම ක්‍රියා පවතින්නේ අතීත ආකාරයෙන්මයි. පුරුදු වෙලා හිටියා. dare නිර්භීත වෙනවා කරන්න. transitive and intransitive verbs සකර්මක සහ ආකර්මක ක්‍රියා. if a verb takes a direct object ක්‍රියාවක් ගන්නවා නම් ඍජු කර්මයක්. I ate fried rice. ate what? fried rice. මම කෑවා බැදපු බත්. කෑවේ මොනවද? බැදපු බත්. මෙතනදී කෑවා යන ක්‍රියාව ගන්නවා නැත්නම් ඒකට තියෙනවා ඍජු කර්මයක්. බැදපු බත්. ate ක්‍රියාවට තියෙනවා fried rice කියන කර්මය. ඉතින් ඒක සකර්මකයි. ක්‍රියාවකට කර්මයක් තියෙනවා නම් ඒක සකර්මක ක්‍රියාවක්. transitive verb. She smiled and walked. ඇහිනා වෙලා ඇවිදගෙන ගියා. smile what? කර්මයක් නෑ. මෙහි smile කියන ක්‍රියාවට කර්මයක් නෑ. ඉතින් ඒක අකර්මකයි. ක්‍රියාවකට කර්මයක් නැත්නම් ඒක අකර්මක ක්‍රියාවක්. intransitive verb. මම ගැහුවා නිමල්ට. ගැහුවේ කාටද? නිමල්ට. එතකොට ගැහුවා කියන ක්‍රියාවට යට වෙනවා නිමල්. නිමල් කියන්නේ කර්මය. ගැහුවා කියන ක්‍රියාවේ කර්මය නිමල්. එතකොට ගැහුවා කියන ක්‍රියාව සකර්මකයි. මම දිව්වා. දිව්වා කියන ක්‍රියාවට කර්මයක් නැහැ. ඒක අකර්මකයි. එතකොට ඉංග්‍රීසියේ ක්‍රියා සකර්මක අකර්මක කියලා දෙකට බෙදනවා. But some verbs act as both transitive and intransitive. නමුත් සමහර ක්‍රියා කරනවා සකර්මක සහ අකර්මක යන දෙආකාරයටම. He laughed at me. ඔහු hina වුණා මට. hina වුණේ කාටද? මට. සකර්මකයි. He laughed for minutes. ඔහු hina වුණා විනාඩි ගාණක්. hina වුණේ මොකටද? කාටද? කර්මයක් නැහැ. අකර්මකයි. එතකොට laugh කියන ක්‍රියාව හැසිරෙනවා සකර්මක අකර්මක යන දෙආකාරයටම. verb transitive and intransitive. defective verbs අසම්පූර්ණ ක්‍රියා. ක්‍රියාපද ගත්තාම ඒවා සාමාන්‍යයෙන් කොටස් 5කට බෙදන්න පුළුවන්. මේ රූපේ පේනවා වගේ. නමුත් සම්පූර්ණ ක්‍රියා පමණයි. එතකොට මොනවද අසම්පූර්ණ ක්‍රියා? මේ කොටස් 5ට අනුව බෙදන්න බැරි ක්‍රියා අසම්පූර්ණයි. නැත්තම් දෝෂ සහිතයි. ඒවා තමයි can, must. can වලට තියෙන්නේ අතීතයක් පමණයි. නමුත් could අනාගතයේ විය හැකි දේවල් වලටත් භාවිතා කරනවා. must වලට මුකුත් නැහැ. go ක්‍රියාව දිහා බලන්න. එහි කොටස් went ගියා, gone ගිහිල්ලා, මැරිලා. go බහුවචන, goes ඒක වචන, යනවා. going මිශ්‍ර ක්‍රියාව, යමින්. shall go will go යනවා, අනාගතේ, පසුව. can දිහා බලන්න. ඒ go වගේ නෙමෙයි, වෙනස්. කොටස් අඩුයි. defective දෝෂ සහිතයි. must දිහා බලන්න. එහි එක් කොටසක්වත් නැහැ. defective අසම්පූර්ණයි. සම්පූර්ණ ක්‍රියාවල තියෙනවා අතීත කාලයක්, past tense, අතීත කුදන්තයක්, past participle, වර්තමානයක්, present tense, මිශ්‍ර ක්‍රියාවක්, present participle, සහ අනාගතයක්, future tense. බලන්න මේ මල දිහා. මල් වලට පෙති හා නටුවක් තියෙනවා වගේ ක්‍රියාවලටත් ශබ්ද ප්‍රකෘතියක්, කාල සහ කුදන්ත තියෙනවා. ශබ්ද ප්‍රකෘතිය කියන්නේ සාමාන්‍යයෙන් ශබ්ද වන ආකාරය. ප්‍රකෘති ශබ්දය. ප්‍රකෘති සිහිය. සාමාන්‍ය සිහිය. ක්‍රියාවේ ශබ්ද ප්‍රකෘතිය කියන්නේ ක්‍රියාවක් සාමාන්‍යයෙන් පවතින විදිය. verb stem කියලා කියනවා. මේ රූපයට අනුව නටුව මුල හෝ මූලික ආකාරය නැත්නම් ශබ්ද ප්‍රකෘතිය. do
සහ එහි අනු කොටස් did කළා අතීත done කරලා අතීත කෘදාන්තය do does කරනවා වර්තමාන කාලය doing කරමින් මිශ්‍ර ක්‍රියාව shall do will do කරනවා අනාගත කාලය phrasal verbs ඛණ්ඩ ක්‍රියාපද a verb followed by an adverb a preposition or both ක්‍රියා විශේෂණයක් නිපාතයක් හෝ ඒ දෙකම පසුපසින් එන ක්‍රියාවක් තමයි ඛණ්ඩ ක්‍රියාවක් කියන්නේ look how the verb get changes when it adds with prepositions or adverbs බලන්න කොහොමද get යන ක්‍රියාව වෙනස් වන්නේ ඒකතු වන විට නිපාත හෝ ක්‍රියා විශේෂණ සමග get about වලට තේරුම් දෙකක් තියෙනවා මෙතන එක to move or travel around එහෙ මෙහෙ ඇවිදිනවා උදාහරණය I don't get about much these days මම ගොඩක් එහෙ මෙහෙ යන්නේ නැහැ මේ දවස්වල දෙක ප්‍රවෘත්තියක් පැතිරෙනවට කියනවා The news of the MP's escape soon got about පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පලා යාමේ ප්‍රවෘත්තිය ඉක්මනින් පැතිරුණා get something across වරහණ ඇතුලේ තියෙන STH කෙටි ක්‍රමයෙන් කියන්නේ something කියන දිග වචනය සහ SB වලින් somebody මේවා ඩික්ෂනරියේ ඇති කෙටි ක්‍රම to explain something in a way that people can understand යමක් පැහැදිලි කරනවා මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් විදියකට some teachers can get across all the tenses in English සමහර ගුරුවරුන්ට බෑ පැහැදිලි කරන්න ඔක්කොම කාල ඉංග්‍රීසියේ get ahead to be successful in your job and so reach a high position සාර්ථක වෙනවා ඔබගේ රැකියාවෙන් සහ ළඟා වෙනවා ඉහළ තනතුරකට she is clever and ambitious and determined to get ahead ඇය හුඟක් දක්ෂයි සහ අභිලාෂයන්ගෙන් පිරීලා සහ අධිෂ්ඨානගතයි ඉදිරියට යන්න ඉහළ දැනකට එන්න get along to have a friendly relationship with someone කෙනෙකු සමග මිතුරු සම්බන්ධතාවයක් තියාගන්නවා I don't get along with many people මම ආශ්‍රය කරන්නේ නැහැ ගොඩක් මිනිස්සුන්ව මිතුරුව get in තේරුම් තුනයි එක of a bus train or plane to arrive at a place බසයක් කෝච්චියක් ගුවන් යානයක් තැනකට ළඟා වෙනවා the plane got in late today ගුවන් යානය ළඟා වුණේ පරක්කු වෙලා අද දෙක to arrive home ගෙදර පැමිණෙනවා what time did you get in last night කීයටද ඔයා ගෙදර ආවේ රෑ තුන to be elected තෝරගන්නවා ඡන්දෙන් තේරෙනවා I hope the freedom party won't get in again මම බලාපොරොත්තු වෙනවා නිදහස් පක්ෂය තේරෙන්නේ නෑ නැවත get away to escape from a place or manage to leave it තැනකින් පලා යනවා හෝ එතනින් පිටව යන්න හැකි වෙනවා the prisoner got away by piercing a wall හිරකාරයා පැනලා ගියා හිල් කරගෙන බිත්තියක් adjectives නාම විශේෂණ adjectives describe nouns නාම විශේෂණ විස්තර කරනවා නාම පද ඔබට පේනවා වම් පස ඇති නාම විශේෂණ වලින් දකුණු පස ඇති නාම පද විස්තර කරනවා good man tall girl expensive car නමුත් පහත බලන්න but look down මෙතනදී දිශාව වෙනස් නාම පද වම් පසට ඇවිත් නාම විශේෂණ දකුණු පසට ඇවිත් nothing special විශේෂ මොකුත් නැහැ something interesting රසවත් යමක් anything useful ප්‍රයෝජනවත් ඕන දෙයක් adjectives are graded or categorized as below නාම විශේෂණ වර්ග කරනවා පහත පරිදි positive comparative සහ superlative tall taller tallest comparative adjectives එනම් සංසන්දන නාම විශේෂණ වලට පසුව than ලියනවා සිංහල තේරුම වඩා වැඩිය මට වඩා උසයි superlative අතිශයාර්ථ වාචක නාම විශේෂණ වලට පෙර ද ලියනවා සිංහල තේරුම තමයි ඇය තමයි උසම ගෑනු ළමයා tall taller than the tallest උසයි වඩා උසයි උසම
hot, hotter than the hottest. රස්නෙයි වඩා රස්නෙයි රස්නෙම. easy, easier than the easiest. lazy වඩා lazy lazyම. good, better than the best. හොඳයි වඩා හොඳයි හොඳම. bad, worse than the worst. නරකයි වඩා නරකයි නරකම. But when the adjective is somewhat long, නමුත් නාම විශේෂණය තරමක් දිග වූ විට අපිට er හෝ est එකතු කළ නොහැකි නිසා අපි more සහ most එකතු කරනවා. කලින් වගේම more භාවිතා කර than යොදනවා. එසේම most වලට කලින් the යොදනවා. beautiful, more beautiful, most beautiful. ලස්සනයි, හුඟක් ලස්සනයි, වඩාත්ම ලස්සන. different, more different, most different. වෙනස්, හුඟක් වෙනස්, වඩාත්ම වෙනස්. difficult, more difficult, most difficult. අමාරුයි, හුඟක් අමාරුයි, වඩාත්ම අමාරු. some long adjectives. දීර්ඝ නාම විශේෂණ ටිකක්. enthusiastic, බලවත් උනන්දු සහිත. commendable, වර්ණනා කිරීමට සුදුසු වටින. marvelous, පුදුම. excellent, අති විශිෂ්ට. fantastic, අරුම් පුදුම, ඉතා හොඳ. brilliant, අති දක්ෂ. wonderful, පුදුම, නියම. tremendous, ඉතා විශාල, බලවත්, විශිෂ්ට. prolific, බොහෝ නිර්මාණ කරන. extravagant, අධිකව වියදම් කරන. incredible, අදහාගත නොහැකි. simultaneous, එත්නම් simultaneous, එක විට සිදු කරන, සිදුවන. secular, ආගමික නොවන. interesting, රසවත්. important, වැදගත්. humane, මානුෂීය, මනුෂ්‍ය. enormous, අසාමාන්‍ය ලෙස විශාල. elegant, කදිම, මනරම්, ශෝභන. bizarre, අමුතු. strange, අමුතු. sympathetic, අනුකම්පා සහගත, දයානුකම්පිත. affectionate, දයාබර. and verbs are used as adjectives. සහ ක්‍රියාවන් භාවිතා කරනවා නාම විශේෂණ හැටියට. marry, married, get married, විවාහ වෙනවා. married වල තේරුම විවාහ, get වල තේරුම වෙනවා. got married, විවාහ වුණා, past tense. was inspired, උනන්දුවට පත් වුණා. are concerned, කනස්සල්ලෙන් ඉන්නවා. will get worried, කනගාටු වෙනවා. was shocked, තිගැස්සුණා, කම්පාවට පත් වුණා. are interested, සැලකිල්ලක් දක්වනවා. were disappointed, බලාපොරොත්තු කඩ වුණා. mounted police, අශ්වය පිට නැගි පොලිසිය. was satisfied, සෑහීමට පත් වුණා. invented, සොයාගත්. proposed, යෝජිත. adjectives come with verbs. නාම විශේෂණ එනවා ක්‍රියා සමග. go mad, පිස්සු හැදෙනවා. she went mad unfortunately, ඇයට පිස්සු හැදුනා අවසනාවට. go bad, නරක් වෙනවා. the fish has gone bad, don't eat, මාළු නරක් වෙලා, කන්න එපා. adjectives with hyphen. වචන මැද කෙටි ඉර සහිත නාම විශේෂණ. well to do people, තරමක් පෝසත් මිනිස්සු. well off, තරමක් පෝසත්. hard to reach places, ළඟා වෙන්න අමාරු ස්ථාන. impossible to do things, කරන්න අමාරු දේවල්. must see place, අනිවාර්යෙන් බැලිය යුතු තැනක්. must read book, අනිවාර්යෙන් කියවිය යුතු පොතක්. must have knowledge, අනිවාර්යෙන් තිබිය යුතු දැනුමක්. well balanced diet, හොඳ සමබර ආහාර වේලක්. well appointed, හොඳට තිරරෙදි ගෘහභාණ්ඩ යොදා සැරසූ. well bred, හොඳ සිරිත් සහිත. well built, භෞතිකව ලොකු සහ ශක්තිමත්, දේහධාරී. well connected, උදව් කරන යාළුවෝ ඉන්න. well known, හොඳින් දන්න ප්‍රසිද්ධ. well made, හොඳට ගොඩනගපු හදපු. well mannered,
ආචාරශීලී සහ අනිත් අය ගැන හිතන. well spoken උගත් පැහැදිලිව පිළිවෙලට කතා කරන. well thought out ප්‍රවේශමෙන් සැලසුම් කළ. well thumbed ගෙවුණු පිටු සහිත පොතක් නිතර නිතර බැලූ විට අව පැහැවූ. well ordered නියමාකාරව සංවිධානය කළ. well man මිනිසුන්ට සෞඛ්‍ය උපදෙස් දෙන. well woman ගැහැණුන්ට සෞඛ්‍ය උපදෙස් දෙන. adverbs ක්‍රියා විශේෂණ. adverbs describe verbs ක්‍රියා විශේෂණ විස්තර කරනවා ක්‍රියාපද. පහත verb adverb තීරු දෙක දිහා බලන්න. verb තීරුවේ තියෙන ක්‍රියාපද විස්තර කරනවා adverb තීරුවේ ඇති ක්‍රියා විශේෂණ වලින්. ක්‍රියාවන් විස්තර කරන වචන ක්‍රියා විශේෂණ. go fast යන්නේ කොහොමද? වේගයෙන්. යනවා කියන ක්‍රියාව විස්තර කරනවා වේගයෙන් කියන වචනයෙන්. jets go fast jet යනවා වේගයෙන්. work hard වැඩ කරනවා මහන්සි වී. Jim works hard Jim වැඩ කරනවා මහන්සි වී. do well කරනවා හොඳට. they do it well ඔවුන් කරනවා ඒක හොඳට. write beautifully ලියනවා ලස්සනට. you write beautifully ඔයා ලියනවා ලස්සනට. most adverbs are made by adding ly to adjectives. බොහොමයක් ක්‍රියා විශේෂණ හදන්නේ නාම විශේෂණ වලට ly එකතු කරමින්. slow දන ly slowly හිමීට. drive slowly පදවන්න හිමීට. quickly ඉක්මනින්. rabbits run quickly හවෝ දුවනවා ඉක්මනින්. quietly පාඩුවේ නිසංසලේ. she lives quietly ඇය ජීවත් වෙනවා පාඩුවේ. easily පහසුවෙන්. they win easily ඔවුන් දිනනවා පහසුවෙන්. but these have no ly නමුත් මේවට නැහැ ly. always හැමතිස්සෙම. often නැත්තං often නිතර බොහෝ විට. never කවදාවත් නෑ. sometimes සමහර වෙලාවට. seldom කලාතුරකින්. big ලොකුවට. you write big ඔයා ලියන්නේ ලොකුවට. small පොඩියට. write small ලියන්න පොඩියට. hard මහන්සි වී යනාදිය. ඔබ ගමන් කරන විට පාරේ ඔබ දකිනවා මාර්ග සංඥා drive slow වගේ. ඇමරිකන් ඉංග්‍රීසි ly නෑ. a special adverb විශේෂ ක්‍රියා විශේෂණයක්. hardly පොඩ්ඩක්වත් නෑ බෑ කියන තේරුම් එනවා මෙම ක්‍රියා විශේෂණය භාවිතා කරන විට. this adverb has nothing to do with hard. they are apples and oranges completely different. මේ ක්‍රියා විශේෂණය කිසි සම්බන්ධයක් නෑ hard සමග. ඒවා සම්පූර්ණයෙන් වෙනස්. apples and oranges කියන්නේ ඉඩියම් එකක්. වාග් යෙදුමක්. තේරුම සම්පූර්ණයෙන් වෙනස්. I hardly smoke සමානයි I don't smoke at all. මම පොඩ්ඩක්වත් දුම් බොන්නේ නෑ. You write so small I can hardly read. ඔයා ලියන්නේ හුඟක් පොඩියට මට පොඩ්ඩක්වත් කියවන්න බෑ. synonyms සමාන වචන. scarcely barely මේ දෙකත් hardly වගේ හැසිරෙන්නේ. I can scarcely hear what you say. speak up මට පොඩ්ඩක්වත් ඇහෙන්නේ නෑ ඔයා කියන දේ. හයියෙන් කතා කරන්න. they hardly invade our country he said. ඔවුන් පොඩ්ඩක්වත් ආක්‍රමණය කරන්නේ නෑ අපේ රට. ඔහු කිව්වා. I am scarcely able to move my hand after the accident. මට පොඩ්ඩක්වත් හොලවන්න බෑ මගේ අත අනතුරෙන් පස්සේ. I could barely believe the gossip. මට පොඩ්ඩක්වත් විශ්වාස කරන්න බැරි වුණා ඕපදූපය. The company has barely enough to pay the income tax. සමාගමට පොඩ්ඩක්වත් නැහැ ගෙවන්න ආදායම් බදු. The writing on the rock is barely visible. ගලේ ලියා ඇති දේ පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. Degree of adverbs ක්‍රියා විශේෂණවල පිළිවෙල. මෙතන ඔබ දකිනවා heading 4ක්. adjective, positive, comparative, superlative.
පළමු හෙඩින් එක යටතේ ඇති ඇජෙක්ටිව් වලින් ඊට ඉදිරියේ ඇඩ්වර්බ් යටතට ගැනෙන පොසිටිව් හෙඩින් එක යටතේ තියෙන ඇඩ්වර්බ් හැදෙනවා. ඇජෙක්ටිව් hard, adverb hard, adjective fast, adverb fast. කිසි වෙනසක් නැහැ. ඒ විශේෂයි. මතක තබාගත යුතුයි. සංසන්දන ආකාරය harder. මෙහිදී than භාවිතා කරනවා. harder than. සහ අතිශයාර්ථ වාචක ආකාරය hardest. මෙයට the යොදන්නේ නැහැ. මතක තබා ගන්න. hardest පමණයි. adjective good, adverb well, සංසන්දනය better, උපරිමය best. දැන් මම මේ ආකාරයට පහලට කියාගෙන යනවා. bad, badly. මෙතනදී අපි සාමාන්‍ය ආකාරයට එනවා. ly එකතු කරමින්. හරි. යමු. more badly, most badly. quick, quickly, more quickly, most quickly. quiet, quietly, more quietly, most quietly. Important, importantly, more importantly, most importantly. Boring, boringly, more boringly, most boringly. Easy, easily, more easily, most easily. Happy, happily, more happily, most happily. තේරුම ටිකක් බලමු. තේරුම් වල වෙනස ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඇජෙක්ටිව් hard වලින් පටන් ගමු. අමාරුයි හෝ තදයි. මහන්සි වී, හුඟක් මහන්සි වී, මහන්සිම වී. fast, වේගවත්, වේගයෙන්, හුඟක් වේගයෙන්, වේගයෙන්ම. The cheetah runs fastest. චීතා දුවනවා වේගයෙන්ම. ඉතා වැදගත්. ඇඩ්වර්බ් වල උපරිමය ලියද්දී ද යොදන්නේ නැහැ. good, හොඳයි, හොඳට, හුඟක් හොඳට, හොඳටම. bad, නරකයි, නරක විදියට, හෝ දුර්වල විදියට, හුඟක් නරක විදියට, නරකම විදියට. quick, ඉක්මන්, ඉක්මනට, හුඟක් ඉක්මනට, ඉක්මනටම. quiet, නිශ්ශබ්දයි, නිශ්ශබ්දව හෝ පාඩුවේ, හුඟක් පාඩුවේ, පාඩුවේම. important, වැදගත්, වැදගත් ලෙස, වඩා වැදගත් ලෙස, වඩාත්ම වැදගත් ලෙස. boring, එපාවන, එපාවෙන ලෙස, හුඟක් එපාවෙන ලෙස, එපාම වෙන ලෙස. easy, පහසුයි හෝ ලේසි, පහසුවෙන්, හුඟක් පහසුවෙන්, පහසුවෙන්ම. happy, සතුටුයි, සතුටින් හෝ ප්‍රීතියෙන්, හුඟක් සතුටින්, සතුටින්ම. මෙහිදී ඔබ ly නැති ඇඩ්වර්බ් හා ly ඇති ඇඩ්වර්බ් යන දෙකම දකිනවා. මෙහි තියෙන පළමු තීරුව මාතෘකාවට අදාළ නැති වුණත් ඒක ගත්තේ ඒකින් ඇඩ්වර්බ් හැදෙනවා කියලා පෙන්වන්න. How to identify adverbs. ක්‍රියා විශේෂණ හඳුනගන්නේ කොහොමද? Adverbs usually answer the questions that begin with how. ක්‍රියා විශේෂණ සාමාන්‍යයෙන් උත්තර දෙනවා how වලින් පටන් ගන්න ප්‍රශ්න වලට. how වලට ලැබෙන උත්තරේ සාමාන්‍යයෙන් adverb එකක්. How does Susanthika run? Fast. Fast is an adverb. කොහොමද සුසන්තිකා දුවන්නේ? වේගයෙන්. වේගයෙන් කියන්නේ ක්‍රියා විශේෂණයක්. How fast did Marian run? Very. Very is also an adverb. කොච්චර වේගෙන් මේරියන් දිව්වද? හුඟක්. හුඟක් කියන්නේ ක්‍රියා විශේෂණයක්. How well can you ride the horse? Extremely. Extremely is an adverb. කොච්චර හොඳට ඔයාට අස්සයා පදින්න පුළුවන්? අතිශයින්. අතිශයින් කියන්නේ ක්‍රියා විශේෂණයක්. Adverbs are of three kinds. ක්‍රියා විශේෂණ වර්ග තුනයි. Adverbs of manner, ආකාරය පිළිබඳ ක්‍රියා විශේෂණ. hard, beautifully. මේ ක්‍රියා විශේෂණ වලින් කියවෙන්නේ
ක්‍රියාව කරන ආකාරය මහන්සි වී ලස්සනට වැඩ කරන්නේ කොහොමද මහන්සි වී ලියන්නේ කොහොමද ලස්සනට adverbs of time කාලය පිළිබඳ ක්‍රියා විශේෂණ early late මේ ක්‍රියා විශේෂණ වලින් කියවෙන්නේ කාලය පිළිබඳව වේලාසනින් පරක්කු වෙලා adverbs of place ස්ථානය පිළිබඳ ක්‍රියා විශේෂණ home school මේ ක්‍රියා විශේෂණ වලින් කියවෙන්නේ ස්ථානයක් කොහෙද ගියේ ගෙදර though there are three kinds we mainly learn about the first two adverbs of manner and adverbs of time වර්ග තුනක් තිබුණත් අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නේ මුල් දෙක ගැනයි ආකාරය පිළිබඳ ක්‍රියා විශේෂණ සහ කාලය පිළිබඳ ක්‍රියා විශේෂණ ඔබ දැන් ඉංග්‍රීසියේ හමුවන ප්‍රධාන කොටස් හතර වන නාමපද nouns ක්‍රියාපද verbs නාම විශේෂණ adjectives ක්‍රියා විශේෂණ adverbs ගැන අවබෝධයක් ලබා ගත්තා. දැන් අපි ඉතුරු කොටස් හතර ගැන බලමු. දැන් අපි parts of speech වල පස්වන කොටස බලමු. Prepositions නිපාත words that are used before noun pronoun gerund නාමපද සර්වනාම ක්‍රියානාම ඉදිරියේ භාවිතා කරන වචනයි at home ගෙදර from me මගෙන් by breaking කඩමින් full sentences and phrases සම්පූර්ණ වාක්‍ය සහ ඛණ්ඩ I am at home මම ඉන්නේ ගෙදර people of Sri Lanka ලංකාවේ මිනිස්සු he got home at 3 o'clock ඔහු ගෙදර ආවේ 3ට the burglar entered the house by breaking the window ගෙවල් බිඳින්න ඇතුල් වුණා නිවසට කඩමින් ජනේලය ඔබට පේනවා මේ වාක්‍ය සියල්ල අර්ථවත් වන්නේ නිපාතත් සමගින් බව ගෙදර එහි කියන තේරුම at වලින් කියවෙනවා ලංකාවේ කියන තේරුම එන්නේ of වලින් 3ට කියන තේරුම එන්නේ at වලින් අපි වෙලාවක් ලියද්දි at නිතර යොදනවා කඩමින් කියන තේරුම සැදෙන්නේ by කියන නිපාතය නිසා by ගාව ලියන ක්‍රියාව අනිවාර්යෙන් ing මේ මෙසේ වුණත් නිපාත නැති වාක්‍යයක් තියෙනවා මෙහි ඇති පළමු වාක්‍ය I am home කියලා at නැතුව කියනවා ඇමරිකන් ඉංග්‍රීසි වල එසේම ඔහු උඩ තට්ටුවේ හෝ පහළ කියන වාක්‍යයට නිපාත නැහැ he is upstairs හෝ he is downstairs තවද ඔහු පිටරට කියනකොට he is abroad එවැනි නිපාත නැති වාක්‍ය කිහිපයක් එයත් සිහියේ තබා ගත යුතුයි දැන් අපි නිපාත තවත් වචන සමග එකතු වී සෑදෙන නිපාතමය ඛණ්ඩ ඉගෙන ගමු prepositional phrases two or more words දෙකක් හෝ ඊට වැඩි වචන in bed ඇඳේ at home ගෙදර on the table මේසේ උඩ in the end අවසානයේ in the morning උදේ at noon දවල් 12ට in the afternoon හවස in the evening හැන්දෑවේ at night රෑ at midnight රෑ 12ට මධ්‍යම රාත්‍රියේ in broad daylight ගිනි මද්දාහනේ මහ දවාලේ මේවා නිපාතමේ ඛණ්ඩ කෑලි මේවා වාක්‍ය කිහිපයක යෙදෙන විදිය බලමු the baby is in bed බබා ඇඳේ the train arrived at midnight කෝච්චිය ළඟා වුණේ රෑ 12ට මධ්‍යම රාත්‍රියේ the bond took place in broad daylight බැඳුම් කරේ සිද්ධ වුණේ ගිනි මද්දාහනේ මහ දවාලේ එහෙමයි දේශපාලඥයෝ කියන්නේ ඔබ ඉංග්‍රීසි නිපාත වලට දෙන තැන කුමක්ද ඒ ඉතා ඉහළ තැනක් විය යුතුයි මක් නිසාද නිපාත ඉතා ඉහළ භූමිකාවක් රඟ දක්වනවා ඉංග්‍රීසියේ prepositions play a big role in English more prepositional phrases තවත් නිපාතමය ඛණ්ඩ in front of ඉස්සරහ at the back of පිටිපස්සේ according to අනුව in order to පිණිස instead of වෙනුවට in addition to අමතරව in relation to සම්බන්ධව in favor of පක්ෂව
in lieu of හිලව්වට consist of සමන්විත වෙනවා in accordance with අනුකූලව in respect of අදාළව in memory of සිහි කිරීම පිණිස in on behalf of වෙනුවෙන් in light of නැතං in the light of සැලකිල්ලට ගනිමින් in combination with එකතු වී on the outskirts of අවට ප්‍රදේශයේ on the outskirts of France ප්‍රංසයේ අවට නගර මධ්‍යයෙන් ඈත conjunctions සම්බන්ධක වාක්‍ය සම්බන්ධ කරන වචන මේවා and සහ but නමුත් so ඉතින් while අතරතුර when විට කොට before පෙර ඉස්සෙල්ලා after පසු පස්සේ till තෙක් වෙනකං until තෙක් වෙනකං as soon as එවිගසම as විට just as එවිටම වාක්‍ය බලමු add some salt and stir the curry ටිකක් එකතු කරලා හැඳි ගන්න හොද්ද he is sick but he'll report to work as usual ඔහු අසනීපෙන් නමුත් ඔහු වාර්තා කරන වැඩට පුරුදු පරිදි we are too late so we've got to run අපි හුඟක් පරක්කුයි ඉතින් අපිට දුවන්න වෙනවා he read the paper while I was eating bread ඔහු කියවුවා පත්තරේ මම පාන් කන අතරතුර give me a buzz when you arrive home මට කෝල් එකක් දෙන්න ඔබ ගෙදර ළඟා වුණ විට he won't get married before he is saved enough ඔහු බඳින්නේ නැහැ ඔහු ප්‍රමාණවත් ඉතුරු කරගන්න පෙර the government played the same role after they had won රජය රඟ දැක්වුවා එකම භූමිකාව ඔවුන් දින්නට පස්සේ wait there at the ebony tree till they appear එතන කළුවර ගහකා බලාගෙන ඉන්න ඔවුන් පෙනෙන තෙක් till the land until the sun sets කොටන්න භූමිය ඉර බහින තෙක් as soon as I opened the door a cat rushed through the doorway දොර ඇරපු ගමම්ම පූසෙක් වේගෙන් දිව්වා දොරකඩ තුලින් as you pass my house call on ඔයා මගේ ගේ පහු කරගෙන යනකොට එන්න මාව බලන්න just as I was getting on the train I slipped මම කෝච්චියේ නගිනකොටම මාව ලිස්සුවා exclamations interjections හර්ෂාදී පද පුදුමය විමතිය බය සතුට දුක වැනි දේ ප්‍රකාශ කරන පද මේවා sound word praise to show surprise shock pleasure or sadness ශබ්දය වචන ඛණ්ඩ පෙන්වන්නට පුදුමය තිගැස්ම සතුට හෝ දුක oh my god දෙයනේ wow alas අහෝ oops අපොයි ouch ai ui oh ah oho damn god only knows දෙයියෝ තමයි දන්නේ god alone knows දෙයියෝ තමයි දන්නේ for god's sake දෙයියන්ගේ නාමෙට thank god දෙයියන්ට ස්තුති වේවා දැන් අපි වාක්‍ය කියමු oh I didn't know about it oh මම දැනගෙන හිටියේ නෑ ඒ ගැන oh my god we are in danger දෙයියනේ අපි අනතුරක wow you won the first place wow වදින්න ප්‍රථම ස්ථානය alas the princess is dead අහෝ කුමරිය මිය ගිහින් oops you dropped the tea අපොයි ඔයා අතෑරිය තේක ouch she stepped on my toes ඌයි ඇය මගේ කකුල ඇඟිලි පෑගුවා ඔහෝ then you are the one who did this ඔහෝ එහෙනම් ඔයයි මේක කරපු කෙනා God only knows where she is දෙයියෝ තමයි දන්නේ ඇය කොහෙද කියලා for God's sake be silent දෙයියන්ගේ නාමයට නිශ්ශබ්ද වෙන්න thank God he said after killing the monk දෙයියන්ට ස්තුති වේවා ඔහු කිව්වා හාමුදුරුවෝ මැරුවට පස්සේ pronouns සර්වනාම හෙඩින් 5ක් මාතෘකා 5ක් යටතේ ගෙන ගන්න ඔක්කොම 40ක් තියෙනවා subject 8යි object 8යි possessive adjective 8යි possessive pronoun 8යි reflexive pronoun 8යි
I වාක්‍යයක කර්තෘ හැටියට එනම් ක්‍රියාව කරන්නා හැටියට යෙදෙනවා. me වාක්‍යයක කර්මය එනම් ක්‍රියාවට භාජනය වෙන කෙනා හැටියට යෙදෙනවා. my මගේ යයි අයිතියක් කියනවා. my වලට පසුව අනිවාර්යෙන් නාම පදයක් යෙදිය යුතුයි. ඒ කියන්නේ මේවා නාම විශේෂණ වෙනවා. my book mine මගේ එකම තේරුම. නමුත් මේවා වාක්‍යයේ අන්තිමට එන්නේ. this is mine මේක මගේ. that is yours ඒක ඔයාගේ. myself මමම මම නම්. I went there myself මමම ගියා එහි. I myself did this මමමයි මේක කළේ. ඒ වගේම බලන්න self කියන වචනය බහුවචන වෙනවා. බහුවචන we you they වල පරාවර්තිත සර්වනාම වලදී myself ourselves වෙනවා. yourself yourselves වෙනවා. himself herself itself themselves බවට පත් වෙනවා. ඔබ දන්නවා ක්‍රමය. F අයින් කරලා VES යොදනවා. specials විශේෂ කොටස බලන්න. මෙතනදී itself වල සාමාන්‍ය තේරුමෙන් බැහැර වෙලා විශේෂ තේරුමක් දෙනවා. අදම today itself දැන්ම now itself. behave yourself කියන්නේ හරියට හැසිරෙන්න. වාක්‍ය බලමු. I saw it මම දැක්කා ඒක. මම කර්තෘ හැටියට ඉන්නේ. they saw me ඔවුන් දැක්කා මාව. මම කර්මය හැටියට ඉන්නේ. මාව. this is my car මගේ කියන adjective එක. එසේම this ball is mine mine මගේ කියන වාක්‍යයක අගට එන සර්වනාමය. I myself made it මමමයි ඒක හැදුවේ. නැත්නම් කළේ. made වලට කරා කියන තේරුමත් තියෙනවා. you came ඔයා ආවා. I love you මම ඔයාට ආදරෙයි. give me your toy දෙන්න මට ඔයාගේ සෙල්ලම් බඩුව. this is yours මේක ඔයාගේ. you go yourself ඔයාම යන්න. we ate අපි කෑවා. he gives us ඔහු දෙනවා අපිට. our place is this අපේ තැන මේක. this is ours මේක අපේ. we love ourselves අපි අපිට ආදරෙයි. Now it is obvious that the English language consists of 8 main parts. They are called parts of speech or word classes. Among them, the following 4 parts are crucial and the English dictionary is mainly filled up with them. They are then පහසුයි තේරුම් ගන්න ඉංග්‍රීසි භාෂාව සමන්විත වෙනවා ප්‍රධාන කොටස් 8කින්. ඒවට කියනවා කතාවේ කොටස් නැත්නම් වචන පන්ති. ඒවා අතරින් පහත කොටස් 4 ඉතා වැදගත් සහ ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ප්‍රධාන වශයෙන් පිරලා තියෙන්නේ ඒවායින්. ඒවා නම් noun, verb, adjective, adverb. නාමපද, ක්‍රියාපද, නාම විශේෂණ, ක්‍රියා විශේෂණ. මෙම කොලම්ස් තීරු 4 දැක්කහම ඔබට තේරෙනවා එක වචනයක් 4 ආකාරයකින් පවතින බව. එසේම සිංහලෙන් තේරුම් 4ක් තියෙන බව. වාක්‍ය ලියනකොට තෝරගන්න ඕන ගැලපෙන වචනය. කැමති විදිහට ලියන්න බෑ. එකින් එක තේරුමත් එක්ක බලමු. beauty ලස්සන. beautify ලස්සන කරනවා. beautiful ලස්සනයි. beautifully ලස්සනට. good goodness හොඳ. be good හොඳ වෙනවා. good හොඳයි. well හොඳට. badness නරක. go bad නරක් වෙනවා. bad නරකයි. badly නරක විදියට. difference වෙනස. differ වෙනස් වෙනවා. different වෙනස්. differently වෙනස් විදියට. innocence අහිංසකකම. be innocent අහිංසක වෙනවා. innocent අහිංසකයි. innocently අහිංසක ලෙස. attention අවධානය.
pay attention අවධානය යොමු කරනවා. attentive සාවධාන. attentively සාවධානව. correctness නිවැරදි බව. correct නිවැරදි කරනවා. correct නිවැරදි. correctly නිවැරදිව. curiosity කුතුහලය. be curious කුතුහලය සහිත වෙනවා. curious කුහුල් කුතුහලය දනවන. curiously කුතුහලයෙන්. comparison සංසන්දනය. compare සංසන්දනය කරනවා. comparative සංසන්දනාත්මක. comparatively සංසන්දනාත්මකව. competition තරගය. compete තරග කරනවා. competitive තරංකාරී. competitively තරංකාරීව. water වතුර. water වතුර දානවා. watery වතුර වගේ. adverb එකක් නෑ. milk කිරි. milk කිරි දෝනවා. milky කිරි වගේ. adverb එකක් නෑ. mother අම්මා. mother මව් වෙනවා. motherly මව්මය. adverb එකක් නෑ. virus වෛරසය. ක්‍රියාපදයක් නෑ. viral virus. viral diseases කියන්නේ virus රෝග. love ආදරය. love ආදරය කරනවා. lovely ආදරබර. ආදරණීය. පියකරු. මෙය ly තිබුණට adverb නෙමෙයි. adjective. analyzing parts of speech කතාවේ කොටස් විශ්ලේෂණය කිරීම. ඔබට දකින්න පුළුවන් ඔබ වැඩියෙන්ම අහලා තියෙන beautiful කියන වචනය අරන් තියෙනවා. ඔබට දැන් තේරෙනවා ඔබ ඒ වැඩියෙන්ම අහලා තියෙන වචනය adjective ගණයට වැටෙන බව. සහ ඉතිරි ඒවා අනිත් ගණ තුනට අයිති බව. මුලින්ම beauty දෙස බලමු. beauty කියන්නේ ලස්සන. එනම් දෙයක්. දෙයක් නම් අතට අහු වුණත් concrete නොවුනත් abstract නාමපදයක්. එතකොට අපිට නාමපදයක් ලියන්න පුළුවන් ද සමග. අපේ රටේ ලස්සන. the beauty of our country. ක්‍රියාපදයක් කතෘ කෙනෙක් සමග. අපි ලස්සන කරනවා අපේ පන්තිය. we beautify our class. නාම විශේෂණයක් be verbs. එනම් am is are යනාදී සමග. orchid ලස්සනයි. orchids are beautiful. ක්‍රියා විශේෂණයක් ක්‍රියාපදයක් සමග. ඇය අඳිනවා ලස්සනට. she dresses beautifully. how to write sentences with parts of speech. කොහොමද ලියන්නේ වාක්‍ය කතාවේ කොටස් සමගින්. මාතෘකාව parts of speech වුණත් මම අරගෙන තියෙන්නේ ප්‍රධාන මුල් කොටස් 4 විතරයි මෙතනදී. නාමපදයක් ලියන්න පුළුවන් the සමග. the beauty of Sri Lanka is well known. ශ්‍රී ලංකාවේ ලස්සන හොඳින් දන්නවා ප්‍රසිද්ධයි. my your වැනි අයිතිය හඟවන පදයක් සමග. I like your innocence. මම කැමති ඔබේ අහිංසකකමට. එසේම තනියම. beauty is only skin deep. ලස්සන වැඩක් නෑ. ක්‍රියාවක් ලියන්න පුළුවන් කතෘ කෙනෙක් සමග කතෘට පසුව. she beautifies her garden often. ඇය ලස්සන කරන ඇගේ උද්‍යානය නිතර. අනක් විධානයක් හැටියට. මුලට purify your mind. පිරිසිදු කරගන්න ඔබේ සිත. නාම විශේෂණයක් be ක්‍රියාවන්. එනම් am is are was were shall be will be being සහ being සමග. she is beautiful. ඇය ලස්සනයි. the gala has been wonderful. උත්සවය පුදුම වෙලා තියෙනවා. නාමපද සමග. brave soldiers. නිර්භීත සෙබළු. good deeds. හොඳ ක්‍රියා. ක්‍රියා විශේෂණයක් ක්‍රියාවක් සමග. you write beautifully. ඔයා ලියනවා ලස්සනට. she worked the plan well. ඇය වැඩ කරා සැලැස්ම හොඳට. මේ ආකාරවලට ලිව්වම වාක්‍ය ගැලපෙනවා. නිවැරදිව ඇහෙනවා. ඒවා ව්‍යාකරණානුකූලයි. පේන්නේ සහ ශබ්ද වෙන්නේ ස්වභාවිකව. grammatical. looks and sounds natural. so long. I born.